සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට. නිරන්තරයෙන් බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිස විවිධ බෞද්ධ වැඩසටහන් ධර්මදේශනා ධර්ම සාකච්ඡා ඔබට සංවේදනය කරන ටීවී දෙදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්මදේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ. සදහවතුනි මෙම උතුම් දායකත්ව ධර්මදේශනය ටීවී දෙදුල බාහිර පටිගත කිරීමක් ලෙසින් සිදු කරන්නට යෙදුණු ධර්මදේශනයක්. සදහවතුනි අද මෙම උතුම් දායකත්ව ධර්මදේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම අවදාළ නදිමාල පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද නමකෙනට අවසරයි මාලිම්බඩ පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාදු නාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් මල්වට්ටිය ස්වාමින් වහන්සේට අතගස්වා බුදු පියාණන් වහන්සේට පූජා කිරීමටත් එවැගේම දහත් වට්ටිය ස්වාමින් වහන්සේට පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කරන ලෙසත් පින්වත් දායක පිරිසට මතක් කර සිටිනවා. සුපින්නතුනි අද මෙම උතුම් දායකත්ව ධර්මදේශනයේ තම බැතිබර දායකත්වය ගැන කටයුතු කරනු ලබනවා ගාල්ල ව්‍යාපාරික පදනමේ පින්වත් පිරිස විසින්. සදහවතුන් අරමුණු ලෙසින් සඳහන් කරගෙන තිබෙනවා ගාල්ල කොටුව ග්‍රෑන්ඩ් හොටෙල්හි අධිපති මහින්ද උබේසිරි මහතාගේ වියෝවෙන් මසක් පිරීම නිමිත්තෙන් එතුමාට පින නමෝදන් කිරීම, එවැගේම මහින්ද උබේසිරි මහතාට ආර්.එච්. අශෝකාද සිල්වා මහතාට, එම්.අයි.එෆ්. ෆයිරුස් මහතාට, ආර්.එම්. ලීලානන්ද මහතාට, කේ.ඒ. ඩෙරින් මහතා, කේ.ජී. කරුණාසේන මහතා ඇතුළු පවුල්වල මියගිය සිළුම ඥාතීන් මිත්‍රාදීන්ට පින නමෝදන් කිරීම, එවැගේම ගාල්ල ව්‍යාපාරික පදනමේ සිළුම දෙනාගේ පවුල්වල අයට නිදුක් නිරෝගී චිරජීවනය සෙත් ප්‍රාර්ථනා කිරීම, එවැගේම ගෞරවනීය දේශකයන් වහන්සේටත් දිදුල මධුචාලයේ ගරු සභාපති තැන්පත් පූජ්‍යපාද නමකෙනට අවසරයි මාලිගා විලාසජී ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් ලක්වැසි ලොවැසි සැමටත් ධර්මදේශනය ශ්‍රවණය කරන සුපින්නතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් නික්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වා යන උතුම් ප්‍රාර්ථනයන් පෙරදැරිවයි සදහවතුන් අද මෙම උතුම් දායකත්ව ධර්මදේශනයේ බැතිබර දායකත්වය ගැන කටයුතු කරනු ලබන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දිදුල රූපවාහිනිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි
සැදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ ගාල්ල ව්‍යාපාරික පදනමේ පින්වත් පිරිස විසිනු. මේ පින්වතුන්ගේ ප්‍රධානතම මුඛ්‍යතම අරමුණ තමයි මීට මාසයකට පෙර කවුරුවත් බලාපොරොත්තු නැති වෙලාවක හදිසියේ අභව ප්‍රාප්ත වන්නට යෙදුන ගාල්ල කොටුව ගෑන් පාස් හෝටලේ අධිපතිත්වයේ සුළු මහින්ද උභයසිරි මහතාගේ වියෝව නිමිති කරගෙන එතුමාට පරලොවින් කරන සංග්‍රහයක් හැටියටයි මේ උත්තුංග මාහැඟි පින්කම සිද්ධ කරන්න කල්පනා කළේ. මහින්ද උභයසිරි මහතා සැබෑ මනුෂ්‍යත්වය හඳුනන හිත හොඳ මිනිසෙක් ලෙස සියලු දෙනාගේ හිත් දිනාගෙන කටයුතු කළ ගුණවතෙක් හැටියටයි එතුමා පිළිබඳව අපට අපේ ගුණසේන ගුණසෝම මහත්මයා පැහැදිලි කළේ. ලොකු පොඩි සියලු දෙනා අතරේ ජනාදරයටපත් ගුණවත් මහත්මයෙක් ලෙස ව්‍යාපාරික ප්‍රජාව තුල පමණක් නෙවෙයි සියලු දෙනා අතරෙහි ප්‍රසාදයට ලක් වෙලා තියෙනවා. එවැනි ප්‍රසාදයක් ලබා ගැනීම කෙනෙකුට ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි පින්වතුනි. ඒක සංසාර පුරුද්දක් හැටියට පැමිණෙන්න ඕන දෙයක්. ඒ නිසා එතුමා වෙනුවෙන් ගාල්ල ව්‍යාපාරික පදනමේ මහත්මීන් එකතු වෙලා මේ උදාර මහා පුණ්‍ය කර්මය සිද්ධ කරලා එතුමාට පින් දෙන්න විශේෂයෙන් බලාපොරොත්තු වුණා. මෙවැනි එකමුතු ව්‍යාපාරික ප්‍රජාවක් සිටීම දකුණු ලකේ අගනගරය වූ ගාලු පුරවරයටම මහා ආඩම්බරයක් පින්වතුනි. මිනිස්සු එකිනෙකා වෙන් වෙන කාලයක සියලු දෙනා එක්සත්ව එක්සිත්ව තම ව්‍යාපාරික කටයුතු සිද්ධ කරන්නට පෙළඹීම අපි ඉමහත් අගය කොට සලකනවා. ඒ ශක්තිය ඒ එකමුතුකම අපට අවශ්‍යයි. ඒ නිසා බොහෝම ගුණවත් භාවයෙන් යුක්ත පිරිසක් තමයි මේ එකට එකතු වෙලා තියෙන්නේ. දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති තැන්පත් අප සහෝදර අපේ මාලිගාවිලා අස්සජී නායක ස්වාමීන් වහන්සේ අපට විශේෂයෙන් මතක් කළා. මේ ධර්ම දේශනාව මේ ගුණසෝම මහත්මයාගේ මතක් කිරීම අනුව තමයි අද මේ
උදාරතර මහා පින්කම සිද්ධ වන්නේ කියලා. කවුරුත් එකට එක්සත්ව එක්සිත්ව මේ පින්කම කරලා එතුමාට පින් දෙන ගමන් තවත් කීප දෙනෙක් මේ මතක් කරනවා ආර්.එච්. අශෝකාද සිල්වා මහතා MIF ෆයුරුස් මහතා ආර්.එම්. ලීලානන්ද මහතා KA ඩෙරින් මහතා KG කරුණාසේන මහතා ඇතුළු පවුල්වල මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගාල්ල ව්‍යාපාරික පදනමේ සියලු දෙනාගේ පවුල්වල සුජීවත්ව වාසය කරන සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන අතර සියලු දෙනාගේ ව්‍යාපාර කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් තමයි මේ උත්තුංග මහා පින්කම සිද්ධ කරන්න කල්පනා කරන්නේ. ඒ නිසා අපි මෙතෙන් සිට බුදු බණ පදයකට කාලේ පමණින් පින්වතුනි අවධානය යොමු කරමු. පින්වතුනි මෙතුමාගේ මරණයත් එක්ක ආදරබර බිරිඳ ඒ නෝනා මහත්මිය දරුවෝ කවුරුත් එකට දුක් වෙනවා. තවත් බොහෝ කලක් සේවය කරන්න තිබුණා. නමුත් අපි බලාපොරොත්තු නොවූ වෙලාවක කිසියම් දෙයක් හොරු අරගෙන යනවාසේ රෝහල්ගත කළ මොහොතේම ඒ යහනය මතම මියගොස් තිබෙනු ගුණසෝම මහතා ප්‍රමුඛ මේ යාළුවෝ ටික දැකලා ඉමහත් කම්පාවට පත් වෙලා තියෙනවා. පින්වතුනි ඕක තමයි ජීවිතයේ ස්වභාවය. අපි අප්‍රමාණ බලාපොරොත්තු තියාගෙන ජීවිතේ ගොඩනගාගෙන යන්නේ. නමුත් කොයි මොහොතේ අපේ බලාපොරොත්තු සියල්ල සුණු විසුණු කරමින් මේ මරණය උදා වේද කියලා අපි කාටවත් කියන්න බෑ පින්වතුනි. බලන්න අපි සිතූ දේවල් වෙන්නේ නැහැ. අපිට බොහෝ දුරට වෙන්නේ නොසිතූ දේවල්. අචින්තිතම්පි භවති නොසිතූ දේ වෙනවා. චින්තිතම්පි විනස්සති සිතූ දේ වෙන්නේ නැහැ. මේක තමයි ජීවිතයේ ස්වභාවය පෙන්වන්නේ. මේ සංසාර ගමනේ අපි මේ එක නවාතැනක තමයි ඉන්නේ. යම් වයසක් අපි ගත කරලා අපි මේ නවාතැන අතහරිනවා. අතහැරලා අපි තව තැනක් අල්ලගන්න. බලන්න පින්වතුනි ඔබ පෙර පින් කළ නිසා මනුෂ්‍යත්වයක් ලබා ගත්තා. මිනිස්සු අතරත් අපි දන්නවා එක එක වෙනස්කම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ චුල්ල කම්ම විභංග කියලා සූත්‍රයක් දේශනා කළා. මේ සූත්‍රයේදී උන්වහන්සේගෙන් තෝදෙය බ්‍රාහ්මණයාගේ පුතු සුබ කියන මානවකයා අහනවා
ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මිනිස්සු කට්ටියක් පොහොසත් වෙලා ඉන්නෝ කට්ටියක් දුප්පත් කට්ටියක් හොඳට නුවණ තියෙනවා කට්ටියක් නුවණ නැහැ කට්ටියක් ලස්සනයි කට්ටියක් අවලස්සනයි ස්වාමීනි මේ වෙනසට හේතුව කුමක්ද අන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ තමයි අපි සංසාරයේ කරපු කර්ම ශක්තිය පින්නතුනි මනුෂ්‍යත්වයක් ලබා ගන්න පින් කලක් කොයි තරම් මිනිස්සු අතර අඩුපාඩුකම් තියෙනවාද මේ කියන්නේ සියල්ල කර්මයෙන් සිදු වෙනවා කියන එක නෙවෙයි අපේ උත්සාහය අපේ දැක්ම අපේ අධ්‍යාපනය අපේ පළපුරුද්ද මේවා අවශ්‍යයි හැබැයි පින්නතුනි මූලිකම දේට කර්මය බලපාන ඒ තමයි මනුෂ්‍යත්වයක් ලැබීමට කර්මය හේතුවක් අන්න ඒ කර්මයේ වෙනස්කම් තියෙන නිසා තමයි බලන්න මිනිස්සු උනාට සමහරු මන්ද බුද්ධිකයි සමහරු අංග විකලයි සමහරුන්ට උපතින්ම පේන්නේ නැහැ ඇහෙන්නේ නැහැ කතා කරන්න බෑ එකම අම්මගේ දරුවෝ කීප දෙනා අතරේ එකම තාත්තගේ දරුවෝ කීප දෙනා අතරේ මේ වෙනසට හේතුව කුමක්ද පින්වතුනි මම දන්න පවුලක් ඉන්නවා ව්‍යාපාරිකයෝ සල්ලි ඕන තරම් උතුරන්න තියෙනවා යාන වාහන ඉඳුම් හිටුම් වලින් කිසි අඩුවක් නැහැ ඒ මහත්මයටයි ඒ මහත්මිය අතරේ කිසිම අඩුපාඩුවක් ශාරීරික වශයෙන් නැහැ හැබැයි දරුවෝ 3 දෙනෙක් ඉන්නෝ 3 දෙනාම දුවලා පින්නතුනි බලන්න 3 දෙනාම අංග විකලයි මේ දරුවෝ 3 දෙනාට වාහන 3ක් තියෙනවා ඩ්‍රයිවර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා සේවිකාව 3 දෙනෙක් ඉන්නවා හැබැයි ජාත්‍යන්තර පාසලට එන්නේ රෝදපුටු 3කින් අම්මගේ අඩුපාඩුවක් නැත්තම් තාත්තගේ අඩුපාඩුවකුත් නැත්තම් දරුවා පිළිසිඳ ගන්න මොහොතේ ඉඳලා ගත්තේ හොඳ ආහාර නම් හොඳ විටමින් වර්ග නම් වෛද්‍යවරු කීප දෙනෙක් හැමතිස්සෙම පරීක්ෂා කරා නම් ඇයි පින්වතුනි මේ தത്വයට හේතුව ආන්න ඒකයි බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ මේකට බලපාන එකම හේතුව කර්මයයි අපි සංසාරයේ කළ දේවල් තමයි අපිත් එක්ක එන්නේ මනසාචේ පදුට්ටේන මනසා අපිරිසිදු සිතින් වාසතිවා කරෝතිවා යමක් කිව්වොත් කළොත් අන්න ඒකට ප්‍රතිවිපාකයක් අපේ පස්සෙන් එනවා පින්නතුනි ගැල බැඳි ගොනා පසුපස ඇදෙන කරත්ත රෝදය වගේ අපි කරපු කර්මවලට පාප කර්මවලට ප්‍රතිවිපාක අපේ පස්සෙන් එනවා මනසාචේ පසන්නේන ප්‍රසන්න මනසින් යහපත් මනෝභාවයකින් පිරිසිදු සිතින් වාසතිවා කරෝතිවා යමක් කිව්වොත් කළොත් අන්න ඒකේ ප්‍රතිවිපාකත් අපේ පස්සෙන් එනවා හරියට කොහොමද ඡායාව අනපායිනී හේවණැල්ල වගේ ඒ නිසා පින්නතුනි මේ තමයි සසරේ ස්වභාවය මෙතුමා මෙලොව ජන්මලාභය ලැබුවා කුසලතාවයක් අරගෙන ආව උපතින් ඒ කුසලතාවය වර්ධනය කරගත්තා ගාලු පුරවරයට ආලෝකයක් දෙන්න එතුමා හොඳ ව්‍යාපාරිකයෙක් බවට පත් වුණා තම ව්‍යාපාරික
ප්‍රජාව එක්ක එක ගමනක් යන්න එතුමා තිබ්බ පියවර සාර්ථක වුණා. පින්වතුනි මෙන්න මේ తত্ত্বය ඇති උනේ උත්සාහයේම ප්‍රතිඵලයක් නිසා නෙවෙයි. මේකට කර්ම ශක්තිය ඕන. නැත්තම් සමහරු කොච්චර දේ පටන් ගන්නවද පටන් ගන්න හැම දෙයක්ම අසාර්ථක වෙනවා. මේකයි ඇත්ත. පින්වතුනි මනුෂ්‍යත්වයක් එහෙනම් ලැබලා තියෙන්නේ පෙර පින නිසා. දෙක ෂණ සම්පත්තියක් ලැබලා තියෙනවා. මොකද්ද ෂණ සම්පත්තිය කියන්නේ? පින්වතුනි ෂණ සම්පත්තිය කියලා කියන්නේ ඇස් දෙක පේනවා, කන් දෙක ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, ඇඟපසඟ තියෙනවා, මන්ද බුද්ධික නැහැ, අංග විකල නැහැ. ආන්නේකට කියනවා ෂණ සම්පත්තිය කියලා. එහෙනම් එය ලැබිලා තියෙන්නේ පෙර පින නිසා. බලන්න පින්නතුනි පෙර පින් ඇති බව හෙවත් පුබ්බේච කත පුඤ්ඤතා. බලන්න පෙර පිනේ කරපු වෙනස ඔබ දන්නවා. ඔබේ ගෙදරත් ඔබ පූජා පවත්වනවා සීවලී මහරහතන් වහන්සේ. සීවලී මහරහතන් වහන්සේට ලැබුණ තනතුරක් ලාභීන් අතර අග්‍රස්ථානය. ගහක් ගලක් උඩ නෙවෙයි මහමෝදේ හිටියත් කවදාවත් දාණය වරදින්නේ නැහැ. මොකද්ද හේතුව? පින්වතුනි හේතුව තමයි සංසාරේ අප්‍රමාණව දන් දීලා තියෙනවා. බලන්න පින්වතුනි රහත් වෙන්න වාග්ය තිබුණා ලෝසක මහරහතන් වහන්සේට. උන්වහන්සේත් රහතන් වහන්සේ කෙනෙක්. හැබැයි හැමදාම පිණ්ඩපාත යනවා කවදාවත් දානි ලැබෙන්නේ නැහැ. හැමදාම ඉන්නේ හිස් පාත්‍රයෙන්. හැබැයි රහත් වෙලා. මිනිස්සුන්ට දානි බෙදන්න අයට පේන්නේ එන අයට පේන්නේ ලෝසක මහරහතන් වහන්සේගේ පාත්‍රය පිරීලා වගේ. ඒ නිසා කවුරුවත් දානි බෙදන්නේ නැහැ. අන්න බලන්න වෙනස. දෙදෙනාම රහතන් වහන්සේලා. සීවලී මහරහතන් වහන්සේට ගිය හැමතැනම ආහාර පාන ලැබෙනවා. ලෝසක මහරහතන් වහන්සේට ලැබෙන්නේ නැහැ. මොකද්ද වෙනස පින්නතුනි? අන්න ඒක තමයි කර්ම ශක්තිය. ඒ නිසා අපි මෙහෙම ඉඳලා පින්නතුනි මොකද වෙන්නේ? යම් දවසක මෙතුමාට අත්වෙච්ච ඉරණමට අපටත් ගොදුරු වෙන්න වෙනවා. පින්නතුනි අපි කොයි වෙලාවෙ මලත් ජරම්පිපත්වා මරණං ජරාවටපත් වෙලා වයසට ගිහිල්ලා මලත් ඊට පෙර මලත් අපේ දැන් හිත තුල තියෙන සිත් පරම්පරාවක්. මේ ඇති වෙමින් නැති වෙන යන සිත් පරම්පරාවේ අවසාන සිතක් පහළ වෙනවා. අන්නේ සිතට කියනවා චුති සිත. චුති කියලා කියන්නේ නික්මී යන කියන එකයි. අවසන් වෙන කියන එකයි. මේ භවයේ පහළ වන අවසන් සිත. ඒකට කියනවා චුති සිත කියලා. මෙන්න මේ අවසාන සිත පින්නතුනි මේ සිතේ තියෙනවා ලක්ෂණ තුනක්. ඔබෙත් මගෙත් අවසාන සිතේ ලක්ෂණ තුනක්. මොකක්ද? එක කර්මය, දෙක කර්ම නිමිත්ත, තුන ගති නිමිත්ත. කර්මය කියලා කියන්නේ පින්වතුනි මරණාසන්න වෙලාවේ අපි කාටත් අපි මැරෙන්න කලින් සිද්ධ කළ කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් හිතට එනවා. ඒ කුසල හෝ අකුසල කර්මය හිතට එන එකට කියනවා කර්මය කියලා. කුසල කර්මයක් හිතට ආවොත්
ඊළඟ භවය ප්‍රතිසන්දිය යහපත්. අකුසල කර්මයක් හිතට આવොත් ඊළඟ භවයේ ප්‍රතිසන්දිය අයහපත්. එහෙනම් අපිට හිතට එන්න ඕන කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද? කුසල කර්මයක්. කුසල කර්මයක් හිතට එන්න නම් කුසල කර්ම අපි කළා තියෙන්න ඕන. නැත්තම් කුසල කර්ම හිතට එන්න විදියක් නැහැ. දෙක. කර්ම නිමිත්ත. කර්ම නිමිත්ත කියලා කියන්නේ පින්වතුනි සිදු කරන කර්මයෙන් අඩක් මතක් වීමයි. කර්මයට මූලික වෙච්ච නිමිත්ත හිතට පැමිණීමට කියනවා කර්ම නිමිත්ත. උදාහරණයක්. අපි යනවා දලදා මාලිගාවට මහනුවර දලදා වහන්සේ වඳින්න. පාත මාලෙන් ලොකු පිච්ච මල් වට්ටියක් අපි සකස් කරගෙන පැන් ඉහළ පිරිසිදු කරගෙන දලදා මාලිගාවට මැදුරට අපි ඇතුල් වෙනවා. දන්තධාතුන් වහන්සේ දලදාව වැඩ ඉන්න කරඬුන් වහන්සේ පෙනිපෙනි අපි ඉදිරිපිට තියෙන මේ ආසනයේ මල් වට්ටිය තැන්පත් කරනවා. තැන්පත් කරලා ඉදිරිපස ඉඳගෙන අපි හිතේ හැටියට වඳිනවා. පින්වතුනි මරණාසන්න වෙලාවේ මෙන්න මේ සිද්ධිය මතක් වෙනවා. අපි අර සමම්පිච්ච මල් වට්ටිය පූජා කළ සිද්ධිය. හැබැයි මල් වට්ටිය අපි පූජා කර විදිය හිතට ආවට අර ඈත පෙනුණු දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්න කරඬුව හිතට එන්නේ නැහැ. අන්න බලන්න. කර්මයෙන් මතක් වුණේ භාගයයි. පූජා කළ මල් වට්ටිය මතක් වුණා. කරඬුව පසුබිමේ තිබිච්ච කරඬුව හිතට ආවේ නැහැ. මෙන්න මේකට කියනවා කර්ම නිමිත්ත. 3 ගති නිමිත්ත. ගති නිමිත්ත කියලා කියන්නේ පින්වතුනි අපි කවුරුත් මරණාසන්න වෙලාවට ආවහම ඔබටත් මටත් ඊළඟ භවය පේනවා. ඒ නිසා සමහරු කෑග ගහ මැරෙන අය ඉන්නවා. සමහරු හිතේ සතුටින් සිනාමුසු මුහුණින් මිය යන අය ඉන්නවා. අන්න බලන්න වෙනස. එතකොට කෑග ගහ මාව දැවෙනවා මාව පිච්චෙනවා කියා කෑග ගහ මැරෙන අයට පේන්නේ ඊළඟ භවයේ දුගතියක්. පින්වතුනි අපි කවුරුත් මැරිලා ගිහිල්ලා උපදින ස්ථාන කීයක් තියෙනවද? අපි මැරිලා ගිහිල්ලා උපදින ස්ථාන තියෙනවා 31ක්. මේ 31 කොටස් 3කට බෙදෙනවා. ඒ තමයි කාම ලෝකය, රූප ලෝකය සහ අරූප ලෝකය. මෙතන පින්වතුනි රූප ලෝක අරූප ලෝක කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකවලට. මෙතන තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ කය තියෙනවා හිත නැහැ කියන එකයි. දැන් අපිට ගැටලුවක් හිත නැතුව කඳන් විතරක් පහළ වෙන්න පුළුවන්. බෑ. එහෙනම් මේ කියන්නේ ඒක නෙවෙයි. මොකද්ද? කය ප්‍රකටයි. කය හොඳට පේනවා රූපය, හිත අප්‍රකටයි කියන එකයි මේ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක. අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ අපි පොඩි කාලේ ලෝ වැඩ සංගරාව පාඩම් කරද්දී ඔබත් එදා දහම් පාසලේදී කියන්නේ ඇති සිත ඇති කය නැති බඹ ලෝව සතරකි කිය. පින්නතුනි
ඒ කියන්නේ හිත තියෙනෝ කය නැහැ. කය නැතුව හිත විතරක් පහළ වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේකෙදි කියන්නේ මොකද්ද? සිත ප්‍රකටයි, කය සියුම් කියන එකයි. අන්න ඒ වගේ බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. එතකොට ඔක්කොම බ්‍රහ්ම ලෝක කීයද? 20යි. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. හැබැයි පින්නතුනි අපිට බ්‍රහ්ම ලෝකයක උපදින්න නම් අපිට අත්‍යවශ්‍යයි මොකද්ද? ධාන ලබාගෙන තියෙන එක. ධාන තියෙනවා ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන, අභිධර්මය අනුව නම් තියෙනවා පංචම ධානය කියලා ධාන පහ. මේ එක ධානයක්වත් හෝ ලබාගෙන නැත්තම්, ඒ කියන්නේ ප්‍රථම ධානය හෝ ලබාගෙන නැත්තම් අපට බ්‍රහ්ම ලෝකයක උපදින්න තරම් වාග්ය නැහැ. ඒ නිසා අපි කවුරුවත් ධාන ලැබපු අය නෙවෙයි. ඒ නිසා අපට තවම බ්‍රහ්ම ලෝකයක යන්න සුදුසුකම් නැහැ. එහෙනම් පින්වතුනි මේ බ්‍රහ්ම ලෝක 20ම පැත්තකින් තියන්න වෙනවා. 31කින් 20ක්ම අයින් කළා. තව තියෙන්නේ 11යි. එහෙනම් පින්වතුනි මම මලත් ඔබ මලත් උපදින්නේ කොහෙද? ඔන්න ඔය 11න් එකකයි. මොකද්ද 11? ඒ 11ම කාම ලෝක. මේ කාම ලෝක 11 බෙදෙනවා කොටස් දෙකකට. එක කොටසක් කාම දුගති, අනිත් කොටස කාම සුගති. පින්වතුනි කාම දුගති තියෙනවා 4ක්. ඒවට කියනවා සතර අපාය. නිරය, තිරිසන්, പ്രേත, අසුර. මේ 4ම සතර අපාය කියලා කියන්නේ කාම දුගති. නරකයේ අපට නරක සිතුවිල්ලක් අවසාන චුතිසිතට ආවොත් ඔය 4න් එකක උපදිනවා. දැන් මෙහෙම හිතන්න. කවුරු හරි එක්ක වෛරයෙන් මලොත් අධික වෛරී සහගත චේතනාවක් හිතට ආවොත් අන්නේ වෛරයත් එක්ක මැරෙන සියලු දෙනා උපදින්නේ එක්කෝ නිරයේ එක්කෝ තිරිසන් ලෝකේ. ඔය දෙකෙන් එකක. සියදිවි හානි කරගන්න කිසිවෙක් හොඳ තැනක උපදින්නේ නැහැ කියලා ජන විඥානය තුල පවතින්නේ මේ නිසා. මොකද සියදිවි හානි කරගන්න කිසිවෙකු තුල මෛත්‍රී සිතක් පහළ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කාගෙන් හෝ පරිගැනීමේ චේතනාවක් තමයි හිතට එන්නේ. ඒ නිසා පින්නතුනි එයා උපදින්නේ එක්ක නිරයේ එක්ක තිරිසන් ලෝකේ. මරණාසන්න වෙලාවේ අධික තණ්හාවක් හිතට ආවා. මසුරුකම කියලා කියනවා ඒකට. මච්චරිය. මේ අධික තණ්හා සහගත චේතනාවක් හිතට ආවොත් පින්වතුනි එයා උපදින්නේ ස්ථිර වශයෙන්ම പ്രേත ලෝකේ. ඒ නිසා කොච්චර ධන දාන්නේ භවභෝග මිල මුදල් හරක බාන යාන වාහන ඉඩකඩම් ගේ දොර වතු පිටි තිබුණට කිසිම ගැටලුවක් නැහැ. අපි පොහොසත් අය වෙන්න ඕන. එහෙත් ඒ පොහොසත්කම අපට අවශ්‍ය ගනුදෙනු කරන්න ජීවත් වෙන්න විතරයි. එහෙම නැතුව ඒකේ අල්ලා ගන්න නෙමෙයි. මොකද ඒ අල්ලා ගත්තට අබමල් රේණුවක දෙයක් ගෙනියන්න බෑ. අපි කැමති වුණත් අකමැති වුණත් සියල්ල දාලා යන්න වෙනවා. දැන් මෙතුමා මේ ව්‍යාපාරය සාර්ථක ලෙස ගොඩනැගුවා. නමුත් පින්වතුනි එක වැලි ඇටයක දෙයක් ගෙනිච්චේ නැහැ. ඒක මෙහි දාලා ගියා. අපටත් එහෙමයි. අපි කිසිවක් මේ භවයේ අරගෙන යන්නේ නැහැ. ඒ සියල්ල අපි දාලා යනවා පින්නතුනි. මේක අපි තේරුම් අරගෙනයි හැම විටම කටයුතු කළ යුතු වන්නේ. ඒ නිසා කිසිවක් අපි අරගෙන නොගියාට අපිට අධික ආශාවක් ආවොත් මේ දේ මගේ, මේ සල්ලි මගේ,
මේ ධන ධාන්‍ය මගේ, මේ රන් රිදී මුතුමැණික් මගේ, මම මේවා කොහොමද දාලා යන්නේ කියන අධික තණ්හාවක් අවසාන සිතට ආවොත් පින්වතුනි කොච්චර පින් කර හිටියත් කරන්න දෙයක් නැහැ. ඒක මටත් සාධාරණයි, ඔබටත් සාධාරණයි. අනිවාර්යයෙන්ම പ്രേත ලෝකේ උපතක් ලබන්න. പ്രേත ලෝකේ ඉන්නවා පින්වතුනි ප්‍රධාන කොටස් හතරක්. ඒ තමයි වන්තාසික, කුප්පිපාසික, නිජ්ජාම තන්නික, පරදත්තූපජීවී. කොටස් හතරයි. මේ කොටස් හතරම പ്രേත ලෝකේ. තව කොටස් ගොඩක් තියෙනවා. ප්‍රධාන කොටස් හතර. මේ කොටස් හතරම പ്രേත ලෝකේ. പ്രേත ලෝකේ කවුරු ඉපදුනා? പ്രേත ලෝකේ ඉන්නේ නැහැ. නැවත තමන් සිත්ගත් තැනට ආයි එනවා. ඒක මේ රටේද පිට රටද එහෙම ගැටලුවක් නැහැ. ඒ නිසා නැවත තමන් හැදුණු වැඩුණු තැනට එනවා. මට ඒවා පින්නතුනි පුද්ගලික අත්දැකීම් සහිතව සිද්ධි සත්‍ය සිද්ධි ඔබට පැය ගාණක් කියන්න දේවල් තියෙනවා. ඒ නිසා නැවත ඒ තැන හොයාගෙන එනවා. හොයාගෙන ආවහම බලන්න මේ භවයේ මනුෂ්‍යත්වයක් ලබාගෙන තිබිලා ලබන භවයේ ඇයි අපි දුගතියකට යන්නේ? ඒ නිසා ඒකට ඉඩ නොතබා අපේ මනස හදා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් පින්නතුනි. ඒක අපි වටහාගත යුතුම කරුණක්. පින්වතුනි බලන්න මරණාසන්න මොහොතේදී එහෙනම් අපේ හිත අතීතයට යන්නෙත් නැතුව අනාගතයට යන්නෙත් නැතුව සතුටු සිතින් මියැදෙන මොහොතක් අපිට උදා කරගත්තොත් අන්න එතන තමයි සුගතිය අත්පත් කර ගැනීමට හැකිවන පසුබිම නිර්මාණය වෙන්නේ. අපි එතකන් සැපෙන් ඉන්න ඕන, යුතුයකම් ඉෂ්ට කරන්න ඕන, පින්දහම් කරන්න ඕන. මේ සියල්ල කරන ගමන් පින් කරන්නේ කියලා වෙනම වෙලාවල් එන්නේ නැහැ. සමහර වෙලාවට අපි කාර්ය බහුල වුණාම කියනවා තාම අපිට කාලය ආවේ නැහැ. කාලය අපි වයසට ගියාම පින් කරනවා. කවදාවත් ඒ කාලේ නම් එන්නේ නැහැ. පින්නතුනි අපි මේ යන ගමනේ අතරෙදිමයි පින් කරගන්නත් ඕන. අපිට ලැබෙන හැම අවස්ථාවකදීම තමන්ගේ රාජකාරී කටයුතුත් කරනවා, ව්‍යාපාර කටයුතුත් කරනවා, යුතුයකනුත් ඉෂ්ට කරනවා, හොඳ පොහොසතෙක් බවට පරිවර්තනය වෙනවා වගේම ඒ අතරේ පිනුත් කරගන්න ඕන. නැත්තම් ඒකට විතරක් වෙලාවක් නම් එන්නේ නැහැ. එහෙනම් පින්නතුනි අන්න අර പ്രേත ලෝකේ උපදින කොටස් හතරම പ്രേතයෝ නිසා ගෙදර එනවා. ඒ කොටස් හතරෙන් පින් ගන්න පුළුවන් වන්නේ එක කොටසකට පමණයි. ඒ කොටසට කියනවා පරදත්තූපජීවී කියලා. ඒ නිසා අපි පින්කමක් කරලා මිය ගිය කෙනාට පින් දෙනකොට එයා පරදත්තූපජීවී කියන කොටසේ ඉපදිනා නම් අපි දෙන පින් අරගෙන සතුටටපත් වෙනවා. හැබැයි පරදත්තූපජීවී කියන කොටසේ නෙමෙයි නම් ඉපදිලා තියෙන්නේ. වන්තාසික, කුප්පිපාසික, නිජ්ජාම තන්නික කියන කොටසක නම් ඉපදිලා තියෙන්නේ. එයාට පින් ගන්න බෑ. එහෙනම් එයාට මොකද්ද අපි කරන්නේ? අපිට කරන්න කිසිම දෙයක් නැහැ. gedara එහෙනම් ඇවිල්ලා හිටියොත් අපි මොකද කරන්නේ? ඔන්න പ്രേත දෝෂ කියලා කියන්නේ ඕවට. gedara ඇවිල්ලා ඉන්නවනම් අපි දෙන පිනුත් ගන්නේ නැත්තම් එයා gederම නවතීද? ඔව්. අපේ අම්මා, අපේ තාත්තා, අපේ ආච්චි, අපේ සීයා කියලා gedara තියාගන්නවද? නෑ. එහෙනම් එයාව පිටත් කරන්න වෙනවා අපිට. ආන්න ඒකට තමයි අපි කරන්නේ
තෙරුවන් වඳින තැනක් හදලා දිනපතා අපි තෙරුවන් වඳින්න ඕන. හැකි හැම අවස්ථාවකදීම පිරිත් කියලා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්න ඕන. අන්න එතකොට ඒ අයට gedara ඉන්න බෑ. අපේ වරදක් නෙවෙයි. අපිට ප්‍රේතයොත් එක්ක ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඒගොල්ලොන්ව පැත්තකින් තියන්න අපිට වෙනවා. එහෙනම් පින්නතුනි මේ ප්‍රේතය උනේ කවුද? මිනිස්සුමයි. එහෙනම් අපි ඒ තැනට වැටෙනවාද? එහෙම නැත්නම් අපි බුද්ධිමත් ප්‍රඥා ගෝචරව කටයුතු කරනවාද? එහෙනම් සතර අපායෙන් නිරය ඉපදුනොත් පින් ගන්න බෑ. තිරිසන් ලෝකෙ ඉපදුනොත් පින් ගන්න බෑ. සතෙකුට පින් ගන්න බෑ. අසුර ලෝකෙ ඉපදුනොත් පින් ගන්න බෑ. പ്രേත ලෝකයේ කොටස් තුනකට පින් ගන්න බෑ. පින් ගත හැක්කේ එක් කොටසකට පමණයි. බලන්න එහෙනම් පින්නතුනි සතර අපාය කොයි තරම්නම් භයානකද? දෙක. පින්නතුනි එහෙම නැත්තම් අපිට උපදින්න තියෙන තැන් කාම සුගති තියෙනවා 7ක්. දැන් මම කිව්වා අපි කවුරුත් උපදින්නේ ස්ථාන 11න් එකක, එයින් 4ක් තමයි මං කිව්වේ සතර අපාය. තව තියෙනවා එහෙනම් 7ක් ඉතුරුව. ඒ 7ම කාම සුගති. මේ කාම සුගති 7න් එකක තමයි දැනට අපි ඉපදිලා ඉන්නේ. ඒ කොහෙද? මනුෂ්‍ය ලෝකේ. මේ ඉන්නේ කාම සුගතියක. තව තියෙනවා කාම සුගති 6ක්. ඒ 6ට කියනවා දිව්‍ය ලෝක කියලා. චාතුර් මහා රාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරනිම්මිත වසවර්ති. මේ දිව්‍ය ලෝක 6. එහෙනම් පින්වතුනි කාම සුගති වෙන්නේ දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි 7යි. අපි පින් කරලා අවසාන චුතිසිතට යහපත් චේතනාවක් ආවොත් පින්වතුනි ස්ථිර වශයෙන්ම එක්කෝ මනුෂ්‍ය ලෝකෙ ඉපදෙනවා නැත්නම් දිව්‍ය ලෝක 6න් එකක ඉපදෙනවා. දැන් බලන්න මා කිව්වා මිනිස්සු අතරේ වෙනස්කම් තියෙනවා වගේම දෙවියෝ අතරෙත් වෙනස්කම් තියෙනවා. දෙවියොත් ඉන්නවා අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය කියලා කොටස් දෙකක්. ඒකත් වෙන්නේ පිනේ ස්වභාවය අනුව. ගිහිවන අපට පින්නතුනි ඔබ හිතන්න ගිහිවන අපට පින් අවශ්‍යයි කියලා. ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි ගිහියෝ වුණොත් පින් ඕන. පැවිදි වන පිරිසටත් භික්ෂූන් වහන්සේලාටත් පින් අවශ්‍යයි. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. පින්වතුනි දෙවියෙක් වුණත් පින් අවශ්‍යයි. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. එහෙනම් පින අනුව තමයි උස් පහත් බව රැඳිලා තියෙන්නේ. දැන් අපි දෙන පින එහෙනම් කාටද ගත හැක්කේ? සතර පායෙන් ගන්න පුළුවන් එක කොටසයි ඉන්නේ ඒ පරදත්තූප ජීවී කියන പ്രേත කොටස. නමුත් පින්වතුනි මිනිස්සෙක් වෙලා අපි ලබන භවයේ ඉපදුනොත් පින් ගත හැකිද? පින් ගන්න බෑ. දැන් අපි හිතනවද මම ගිය භවයේ මගේ ඥාතීන් මගේ පවුලේ අය මට පින් දෙනවා ඇති පින්කම් කර කර. ඇත්තටම පින් දෙනවා ඇතිනේ. නමුත් දැන් මම තමන් අපි හිතනවද එයාලා අපිට පින් දෙනවා මං ඒ පින ගන්න ඕන. හිතනවද? නෑ. ඒ කියන්නේ මිනිස්සුયો වෙච්ච අපට පින් ගන්න බෑ ඒ. ඊළඟට බලන්න එහෙනම් අපිට මෙහෙම කරන්න බැරිද? දැන් අපි මේ පින්කම කරනවා. කරලා මෙතෙන්ට ආපු නැති හොඳම යාළුවෙකුට කියනවා අපි ව්‍යාපාරික ප්‍රජාව එකතු වෙලා ගාල්ලේ මෙන්න මේ වගේ පින්කමක් කළා අපේ තාත්තට පින් දෙන්න. අපි ඒක විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කළා.
ලස්සනට පින්කම තිබුණා. අනේ ඔයත් මේ පින අනුමෝදන් වෙන්න කියලා. එතකොට පුළුවන් සාදු සාදු කියලා සතුටු වෙන්න. අනුමෝදනා අනුව සතුටු වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ගිය භවයේ දෙන පිනක් අපට ගන්න බෑ. අන්න එහෙනම් මිනිස්සය වුණොත් අපට පින් ගන්න බෑ. දෙවියෙක් වුණොත් පින් ගන්න පුළුවන්. පුළුවන්. හැබැයි දෙවියෝ ඉන්නවනේ කොටස් දෙකක්. මහේශාක්‍ය කොටසක් ඉන්නෝ අල්පේශාක්‍ය කොටසක් ඉන්නෝ. මහේශාක්‍ය දෙවියෝ එයිද අපි මේ පොඩි පින්කමක් කළා කියලා අපේ පින අරන් යන්නේ නෑ. එයා මහේශාක්‍ය වෙලා තියෙන්නේ අප්‍රමාණ පින්කම් කරපු නිසා. ඒ නිසා අපේ පස්සේ එන්නේ නෑ. එහෙනම් අපිට පුළුවන් අපේ පින දෙන්න අර අල්පේශාක්‍ය භූමාටු දෙවිව පොළවට අධිපති. ඒකනේ කියන්නේ ආකාසට්ටාච බුම්මට්ටා. ආකාසට්ටාච කියන්නේ අහසේ ඉන්න. බුම්මට්ටා කියන්නේ පොළවේ ඉන්න. අන්න අහසේ පොළවේ ඉන්න සාමාන්‍ය දෙවිවරු, ඉෂ්ට දේවතාවෝ, වෘක්ෂ දේවතාවෝ, භූමාටු දෙවිවරුන්ට අන්න අපි දෙන පින ගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ සම්‍යක් දෘෂ්ටික නම් පමණයි. දෙවියොත් ඉන්නෝ කොටස් දෙකක්, සම්‍යක් දෘෂ්ටික කොටසයි මිත්‍යා දෘෂ්ටික කොටසයි. දෙවියෝ වෙන්නේ බෞද්ධයෝම විතරක් නෙවෙයි, ඕන ජාතියක ඕන ආගමිකයෙකුට හොඳට ජීවත් වුණොත් අවසාන චුතිසිත යහපත් වෙලා මලොත් දේවත්වය ලබන්න පුළුවන්. හැබැයි එයා සම්‍යක් දෘෂ්ටික දෙවියෙක් නෙවෙයි, මිත්‍යා දෘෂ්ටික දෙවියෙක්. ඒ නිසා පින්නතුනි මෙන්න මේ தত্ত্বය අපි වටහාගෙන ජීවත් වෙන්න ඕන. දැන් මැරෙන වෙලාවේ හිතනද සිහියෙන් මැරෙන්නත් පුළුවන්, අවසිහියෙන් මැරෙන්නත් පුළුවන් නේ. දැන් සිහිය නැතුව මලොත් එතකොට චුතිසිතක් ඇති වෙයිද? එහෙමත් ගැටලුවක් තියෙනවා. මෙලව දෙයක් දන්නේ නැහැ මැරෙනකම්. පින්නතුනි සිහිය ඇතුව මලත්, සිහිය නැතුව මලත් චුතිසිත ඇති වෙනවා. සිත කියන්නේ එකක්, සිහිය කියන්නේ තව එකක්. සිහියයි සිතයි කියන්නේ දෙකක්. දැන් අපේ නැති උනේ සිතද සිහියද? සිහිය. එහෙනම් සිහිය නැති වුණාට හිත නැති උනේ නෑ. එහෙනම් චුතිසිත සිහිය ඇතුව මලත් චුතිසිත තියෙනවා, සිහිය නැතුව මලත් චුතිසිත තියෙනවා. එහෙනම් වෙනස මොකක්ද? සිහිය තියෙනකොට මැරුණාම අවසාන සිතට එන සිතුවිල්ල මොකක්ද කියලා දන්නවා. හැබැයි සිහිය නැතුව මැරුණාම අවසාන සිතට එන සිතුවිල්ල මොකක්ද කියලා දන්නේ නැහැ පින්වතුනි. මෙන්න මේක තමයි වෙනස. එහෙනම් අපි උත්සාහ කරන්න ඕන සිහිය ඇතුව මැරෙන්නද නැතුව මැරෙන්නද? සිහිය ඇතුව මැරෙන්නයි. සිහිය ඇතුව මැරෙන්න නම් අපි මොකද්ද කරන්න ඕන? සිහිය ඇතුව මැරෙන්න දැම්ම කරගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මෛත්‍රී භාවනාව කරන එක. දැන් අද ගෙදර ගිහිල්ලා රාත්‍රී නිදා ගන්න කලින් අපි මෛත්‍රී භාවනාව ටික වෙලාවක් කරලා නිදා ගන්න. දැන් අර හාමුදුරුවෝ කිව් විදියට අපි වැඩේ හරි නමට ඉස්සරහින් හරි ලකුණ දාගත්තා. එහෙම කරන්න බෑ. අපිව රවටන්න බෑනේ. තමන්ව රැවටෙන්නේ නෑනේ කවදාවත්. ඒක නිසා මේක කලක් පුරුදු කරන්න ඕන. එහි ප්‍රතිවිපාකයක් හැටියට අසම්මූල්ලෝ කාලං කරෝති. එයා මුලා වෙන්නේ නැතුව හොඳ සිහියෙන් මැරෙනවා. එහෙනම් පින්නතුනි අවශ්‍ය වන්නේ මෙන්න මේ තැනට හිත හදාගන්න. ඒ නිසා අපේ ජීවිතය තුළ මෙන්න මෙතෙන්ට හිත හදා ගැනීම සඳහා බුද්ධිමත් ප්‍රඥා ගෝචරව ඉදිරි දැක්මක් ඇතිව වැඩ කරමු. ජීවිතය සමබරව ගෙනියමු. අපේ ව්‍යාපාරත් සාර්ථක වෙන්න ඕන. අපි පොහොසතුන් වෙන්න ඕන. දුප්පත් වුණොත් බෑ. ඒ නිසා මේ ව්‍යාපාර තව තවත් කීර්තිමත්, ඊටාම
ලෝක ප්‍රකට ව්‍යාපාර බවට පත් වෙන්න කියලායි අපි හදවතින් ප්‍රාර්ථනා කරන්නේ. ඒ தත්ත්වය ඇති වෙන ගමන් අපි පින්නතුනි ආධ්‍යාත්මික පැත්තත් සංවර්ධනය කරගෙන මෙලොව පරලොව දෙලොව සාර්ථක කරගෙන අවසන උතුම් අමා මහ නිවනින් සැනසෙන්න ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කළේ ගාල්ල ව්‍යාපාරික පදනමේ පින්වත් පිරිස විසිනුයි. මේ පින්වතුන්ගේ මුඛ්‍ය ප්‍රධානතම අරමුණ තමයි ගාල්ල කොටුව ග්‍රෑන්ඩ් පාර්ට් හෝටලයේ අධිපති මහින්ද උබයසිරි මහත්මයා එතුමා වියෝවට පත් වෙලා මසක් පිරෙනවා. ඒ නිමිත්තෙන් තමයි මේ විශේෂ පුණ්‍ය කර්මය සිද්ධ කළේ. ඉතින් එතුමාට මේ පින් අත්පත් කර දීම අපේ අරමුණ. ඊට අමතරව RH අශෝකාද සිල්වා මහතාට MIF ෆයුරුස් මහතාට RM ලීලානන්ද මහතාට KA ඩෙරින් මහතාට KG කරුණාසේන මහතා ඇතුළු පවුල්වල මියගිය සියලුම ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මහින්ද උබයසිරි මහතා ප්‍රමුඛ කරගත් මේ සියලු දෙනාට මේ පින් අත්පත් වේවා. ඒ අය සුගතිගාමී වේවා. සුගතියක ඇත්නම් එය දියුණු වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ගාල්ල ව්‍යාපාරික පදනමේ සියලු දෙනාගේ පවුල්වල සියලු දෙනාට සුජීවත්ව වාසය කරන හැම දෙනෙකුටම මේ පින්කමේ අප්‍රමාණ ආනිසංස බලයෙන් මෙලොව යහපත වේවා. ඔබේ යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. ඔබ කරන සියලුම ව්‍යාපාර කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මෙලොව යහපත පරලොව සුගතියත් වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ධර්ම දේශනාවට අපට ආරාධනා කළේ අපේ අස්සජී නායක හාමුදුරුවෝ මතක් කළා විදියටම අපේ ගුණසෝම මහතාගේ මතක් කිරීම මත මේ ආරාධනාව අපට කළා. ඒ නිසා අපේ ගරු කටයුතු කල්යාණ මිත්‍ර සද්ගුණවත් අපේ මාලිගාවිල අස්සජී නායක ස්වාමීන් වහන්සේටත් මේ ධර්ම දේශනාව සංවිධානය කළ ගුණගරුක ඔබ සෑම සීලු දෙනාටමත් මේට අතහිත දුන්න සම්බන්ධ වෙච්ච හොඳයි කියලා වචනයකින් හරි අනුමත කළ හැම කෙනෙකුටමත් මෙලොව යහපත වේවා. පරලොව සුගතියත්පත් වේවා. අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු කවුරුත්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාධු සාධු සාධු.
සදහැවතුනේ පුරාහෝරාවකට ආසන්න කාලයක් අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් ධර්මදේශනය සිද්ධ කරන්නට යෙදුණු ගෞරවනීය දේශකයන් වහන්සේට අප මේ ධර්ම ශ්‍රවණය තුළින් රැස් කරගත්තා වූ උතුම් කුසල ශක්තිය අනුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවායයි සාදුනාදයක් දී ප්‍රාර්ථනා කර සිටිමු. සාධු සාධු සාධු. එවැගේමයි සදහැවතුනි අද මෙම උතුම් දායකත්ව ධර්මදේශනයේ පැතිබර දායකත්වයෙන් කටයුතු කළ සුපින්නතුන් සියලු දෙනාගේත් ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වැසි ලොවැසි සියලු දෙනාගේත් යහපත් අරමුණු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායයි ප්‍රාර්ථනා කරමින් ත්‍රිවිධ දිදුල බෞද්ධ රූප වාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්මදේශනයේ මෙතෙකින් නිමවට පත්වනවා. ඔබ සැමට දලදා සමිඳ පිහිටයි.